අයිවන් ආදරණීය දුවේ පුතේ අලුත් වැඩක් කරන්න යන්නේ බුදු චරිතේ පාඩම මුලින්ද කියලා දෙන්න නෑ. හැබැයි අංග සම්පූර්ණම තීරි කවර් වෙන විදිහට අපි ප්‍රශ්න 20ක් සූදානම් කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න 20 අපි දැන් යට දාලා තියෙනවා ටියුට් එකක් විදිහට. ටියුට් එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගන්න. හරි. එතකොට ඒක අපි ප්‍රශ්න 20 යටින් මොකක්ද වෙන්නේ හිස්තැන් තියලා තියෙනවා. එතකොට ඒ හිස්තැන් යටතේ තමයි අපි මේ ප්‍රශ්න 20 කතා කරන්නේ. රයිට්. එතකොට ඒ ප්‍රශ්න 20 අපි හදලා තියෙන්නේ රයිට් ලේසි කියලා අමාරු එකට කියලා කියන්න බෑ. හරි. හැම තියරියක්ම කවර් වෙන විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ ආපු ප්‍රශ්න දාලා ඉවරලා එන්න පුළුවන් ප්‍රශ්න ටිකත් අපි ඒ කියන්නේ එන්න පුළුවන් විදිහට රටා ටිකත් ඒක දාලා දෙන. ඒ කියන්නේ එකිනෙකට වෙනස් රටා 20ක් තමයි තියෙන්නේ. හරිනේ. එතකොට අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? ඒ ප්‍රශ්න 20 හරියටම පුළුවන් වෙච්ච ගමන් අනිවාර්යයෙන් මොකද මේ කට්ටියට ආවෝර චලිත ගැටලුවක් හරි එන්න පුළුවන් වූ චලිත ගැටලුවක් හරි අනිවාර්යයෙන්ම මොකද මේ පුළුවන් කරගන්න හැකියාවක් තියෙනවා. රයිට්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක වගකීමෙන් යුතුව මේ වැඩේ කරන්න. හරිනේ පුතේ. අනිවාර්යයෙන්ම මොකද මේක වගකීමෙන් යුතුව කරන්න. හරිනේ. එතකොට දැන් අපි ওই කට්ටිය දැන් මේ විදිහ ඉගෙනගෙන තියෙන අනිවාර්යයෙන්ම රයිට් වෘත්ති චලිතය ඉගෙනගෙන තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හරි රිවිෂන් පන්ති වල සාමාන්‍යයෙන් මේ කාලේ වෘත්ති චලිතය උගන්වන කාලේ. හරිනේ. තීරි පන්තියක් න අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්නේ මේ වෙද්දී වෘත්ති චලිතය ඉගෙනගෙන තියෙනවා. මොකද යාන්ත්‍ර විද්‍යාව අනිවාර්යයෙන් මේ දිවර එන්න වෙයි. හරි. දැන් විභාග තව මාස 8ක් හෝ 9ක් නේ තියෙන්නේ. ඒක අනිවාර්යයෙන් මොකක්ද යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම කොහොමද ඉවර වෙන්න වෙයි. හරි. එතකොට අනිවාර්යයෙන් මොකද ඔය කට්ටිය මතයක් තියෙනවා වෘත්ති චලිතය සහ භ්‍රමණ චලිතය ව්‍යවස්ථිතය කියන පාඩම් සාපේක්ෂව ටිකක් අමාරු කියන්නේ. අමාරුකමක් නෑ. නමුත් ඔය කට්ටිය අනිවාර්යයෙන්ම මොකද නේ පේපර් එක ගත්තාම පස්සේ යාන්ත්‍ර විද්‍යාව ගන්න ටිකක් සාපේක්ෂව බයයි. මම කියන්නේ හැම ළමයාම නෙමෙයි බහුතරයක් ළමයි යාන්ත්‍ර විද්‍යාව ගන්න ටිකක් බයයි. දැන් ගිය අවුරුද්දේ ගාන ගත්තොත් එහෙම ඝර්ෂණය ගන්න ආවේ. හරි. එතකොට වෘත්ති චලිතය ගානක් ඉස්සරහට එන්න පුළුවන්. රයිට්. ඒද නැද්ද කියන එක දන්නේ නැහැ. එන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ කොහොමදත්. රයිට්. කොහොම නමුත් MCQ එකක් හරියනවනේ. ඒ නිසා මේ වෘත්ති චලිතය කියන පාඩම අපි හරියටම පුළුවන් කරගමු. රයිට්. ඒකට මොකද මේ ගණන් 20 හරියටම හදන්න වගකීමෙන් හදන්න මේක සාමාන්‍ය YouTube වීඩියෝ එකක් විදිහට බලන්න එපා. රයිට්. මේක අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? Taman අනිවාර්යයෙන් මොකද මේක වෙලාවක් වෙන් කරගෙන රයිට් අනිවාර්යයෙන් එක දිගට ප්‍රශ්න 20 බලන්න කියන්නේ නැහැ මම. හරිනේ. ඒක කඩ කඩ බලන්න. ඒක මේක YouTube එකේ මේ වීඩියෝ අයින් කරන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ මේක අයින් කරන්නේ මේ අද දාලා වෙලා හෙට අයින් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඒ නිසා ඔය කට්ටියට වෙලාව තියෙන නිසා මොකක්ද වෙන්නේ? අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? මේක කිසියම් සැලැස්මක් ඇතුව, ඒ කියන්නේ එක දිගටම මේක සාමාන්‍ය මේක පැය දෙක තුනක් යයිනේ. හරි ප්‍රශ්න 20 කතා කරන පැය දෙක තුනක් යයි පොඩ කතා කරද්දී. හරි ඒක තීරි සමහර තැන් වල මතක් කරනවානේ. එතකොට අනිවාර්යයෙන් මොකක්ද මේක ප්‍රශ්න කීපයක් තෝරගෙන ඉවරලා ඒක අනිවාර්යයෙන්ම හරියටම පන්තියක ඉගෙන ගන්නවා වගේම ඒක Tamanට පුළුවන් කරගන්න ඕනේ කියලා හිතාන වැඩ ටික කරගන්න. හරිනේ. ඒ මට්ටමට ඉගවන්න. හරිනේ. රයිට්. එතකොට ආයි කියන්න ඕනේ දැන් කාට හරි වෘත්ති චලිතය අපි හිතමුකෝ තීරි මතක නැහැ. රයිට්. සමහරවල් තීරි සෙට් උන්නේ නැහැ. තීරි පන්ති යන කාලේ රිවිෂන් යන කාලේ සෙට් උන්නේ නැහැ තීරි ටික. නැත්තම් පන්තිය කට් වුණා. හරිනේ. ඒ මොකක් හරුණා කියලා. රයිට්. එතකොට මම අනිවාර්යයෙන්ම ගන්නේ පළවෙනි පැය භාගය අරගෙන ඉවරලා සම්පූර්ණ තීරි ටික මතක් කරලා දෙන්න. හරිනේ. එතකොට සම්පූර්ණ තීරි ටික කියන්නේ ඒ ගණන් හදන්න ඕනේ. ගණන් හදන්න ඕනේ නැත්තම් සිලබස් එකේ තියෙන තීරි ටික මතක් කරලා දෙනවා. සම්පූර්ණයෙන්ම මතක් කරලා දෙනවා. හරිනේ. එතකොට තීරි තියෙන ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මොකද දෙන්නේ? ඒක බලන්න අවශ්‍යතාවයක් නෑ. තීරි සෙට් වෙලා නෑ නිකන් අවුල් වගේ නිකන් අර කනාවට සෙට් වෙලා තියෙනවා නම් මොකද අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේ තීරි ටික බලන්න ඕනේ. හරින කතාව. රයිට්. එහෙනම් අපි යම් පාඩමට හරිනේ. රයිට් අපි යම් පාඩමට හරි ඉස්සලාම් පුතේ දැනගන්න ඕනේ මොකද්ද මේ වෘත්ති චලිතය කියන්නේ කියන දැනගන්න ඕනේ. හරිනේ. වෘත්ති චලිතය කියලා කියන්නේ මම ටිකක් වේගෙන් කියනවා මේක රිවිෂන් පන්ති උගන්වන විදියක්වත් තීරි පන්ති උගන්වන වේගෙන්වත් නෙමෙයි උගන්වන්නේ. මේකට මේක මතක් කරන එක විතරයි කරන්නේ. හරිනේ. එතකොට සාපේක්ෂව මොකක්ද ටිකක් වේගෙ වැඩි වෙයි. හරිනේ. එතකොට මේක නෝට් එකක් දෙන එකක් කරන්නේ හරි නෝට් එකක් දෙන එකක් කරන්නේ පැහැදිලිව මොකක්ද දෙන්නේ මේක තැන් තැන් වල නවත්තන ගන්න ඕන නෝට් එකක් හදාගන්න පුළුවන්. හරි මේ තියරි මතක් කිරීම තමයි කරන්නේ. හරිනේ ගණන් වලදී මොකද ගණන් අනිවාර්යයෙන්ම මොකද පළවෙනි එකේ ඉඳලා බිඳුවේ ඉඳලා මොකක්ද දෙන්නේ අමාරු ගණන් දක්වා එතන ගණන් ටික හදලා තියෙනවා. රයිට් ඒ ගණන් ටික අපි හරියටම පැහැදිලිව කතා කරගමු. රයිට් මේක මොකද ටට්ටක් ගන්න තියරිනේ මතක් කරන එක විතරයි කරන්නේ. හරිත් පැහැදිලි කතාව. හරි. රයිට් බලමුකෝ. රයිට් වෘත්ති චලිතය කියලා කියන්නේ මොකද්ද? වෘත්ති චලිතය කියලා කියන්නේ රයිට් මොකක් හරි වෘත්තයක පරිධිය දිගේ වස්තුවක් චලිත වෙනවා නම් අන්න ඒ චලිතයට අපි නමක් කියනවා කියලාද වෘත්ති චලිතය කියලා කියනවා. පැහැදිලි කතාව. කිසියම් මොකද වෙන්නේ වෘත්තයක පරිධිය දිගේ කිසියම් වස්තුවක් චලිත වෙනවා නම් අන්න ඒකට කියනවා මොකද්ද වෘත්ති චලිතය කියලා කියනවා. පැහැදිලි කතාව. රයිට්. ඒ වගේම අපි ගත්තොත් එහෙනම් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද? දැන් මොකක්ද වෙන්නේ තන්තුවක මොකක් හරි ගලක් ගැට ගහලා ඉවරලා ඒක මොකක්ද වෙන්නේ මෙහෙම තිරස්ස කරකුවොත් එහෙම ඒක අපි කියනවා මොකද්ද තිරස් වෘත්තයක චලිත වෙනවා කියලා කියනවා. හරින කතාව. ඒ වගේම තමයි මොකද මේක මෙහෙම සිරස්ස කරගොත් එහෙම තන්තුවක ගලක් ගැට ගහලා ඉවරලා ඒක සිරස්ස කරගොත් එහෙම අපි කියනවා මොකද මේක සිරස් වෘත්ත චලිතයක දෙනවා කියලා කියනවා. හරිනේ. ඇයි එහෙම මේකට කියන්නේ මොකද? ඒ ගල් කැටේ චලිතය ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අර ලණුවේ දිග අරේ කරගෙන ඉවරලා කිසියම් මොකද වෙන්නේ? වෘත්තයක තමයි වෘත්තයක පරිධිය තමයි ගල ගමන් කරන්නේ. නිසා ඒ ගලේ චලිතය වෙනවා කියනවා කියලාද වෘත්ත චලිතය කියලා කියනවා. හිතන්න මෙන්න මේ විදිහට
මොකක්ද වෙන්නේ? කිසියම් අක්ෂයක් වටා භ්‍රමණය වෙන තැටියක් ගන්නකෝ. හරි, කිසියම් අක්ෂයක් වටා භ්‍රමණය වෙන තැටියක්. එතකොට ළමයි භ්‍රමණ චලිතයේදී අපි කතා කරනවා මොකද්ද? මේ තැටියේ චලිතය භ්‍රමණ චලිතයක්. හරි, අක්ෂයක් වටා මෙයා භ්‍රමණය වෙන්නේ. නමුත් ඔය තැටිය මත තියෙන ලක්ෂයක චලිතය ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ කියන්නකෝ? තැටිය මත තියෙන මෙන්න මේ විදිහේ ලක්ෂයක චලිතය ගත්තොත් එහෙම අන්න ඒ චලිතය ඇවිල්ලා මොකද්ද වෙන්නේ? වෘත්ත චලිතය. පැහැදිලි කතාව. right. දැන් අපි මොකද වෙන්නේ? කෝණික විස්ථාපනය සම්බන්ධව. හරිනේ. අහන්න පුතේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා රේඛීය විස්ථාපනය කියලා කියන තියෙනවානේ. මතකනේ? විස්ථාපනය කියන තියෙනවා. ඒ කියන්නේ මොකද? ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර. හරිනේ. හැබැයි වෘත්ත චලිතයේදී කෝණික විස්ථාපනය කියලා කියන්නේ මෙයා රේඛීය චලිතයක් නෙමෙයි කරන්නේ වෘත්ත චලිතයක්. එතකොට කිසියම් අංශුවක් නැත්නම් වස්තුවක් P වලින්ද Q වලට යද්දී මෙයා ගෙවාගේ ඡාප කොටස තමයි මේදී. හරින කතාව. P වලින්ද Q වලට අංශුවක් යද්දී එයා ගෙවාගේ ඡාප කොටස තමයි මේදී. එතකොට පුතේ මෙන්න මේ ඡාප කොටසෙන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණයට අපි නමක් කියන මොකක් කියලාද? කෝණික විස්ථාපනය කියලා කියන්නේ. පැහැදිලි කතාව. මෙන්න මේ ඡාප කොටසෙන් කේන්ද්‍රය ආපාතනය කරන මෙන්න මේ කෝණයට අපි කියන මොකක් කියලාද? කෝණික විස්ථාපනය කියලා කියන්නේ. හරින කතාව. right. එතකොට කෝණික විස්ථාපනය සංකේතත් කරන්නේ θ කියන එකකින් right. එතකොට අනිවාර්යෙන් මත තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මත තියෙන මොකද? θ minus radian ඕනේ. හරින කතාව. අනිවාර්යෙන් මත තියෙන θ minus radian ඕනේ. හරිනේ. right. radian අර්ථයක් වෙන විදිය. අහන්නකෝ. radian අර්ථයක් වෙන විදිය මැස් කරන කට්ටිය නම් මේක මේ විදිහට දන්නවා. හරි. එතකොට radian අර්ථයක් වෙන විදිය ගත්තොත් එහෙම radian අර්ථ දක්වන්නේ මෙන්න මේ ඡාප කොටසේ දිග මේ ඡාප කොටසේ දිගත් ඇවිල්ලා මොකක්ද වෙන්නේ? මේ අරේ දිගට සමාන නම් right. අන්න ඒ වගේ ඡාප කොටසින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය අපි කියන මොකද? රේඩියන් එකක් කියලා කියන්නේ. අහන්නකෝ. මෙන්න මේ වෘත්තය අරේ දිගට හරි. මෙන්න මේ වෘත්තය අරේ දිගට සමාන දිගති ඡාප කොටසක්. හරි. මෙන්න මේ ඡාප කොටසේ දිගත් ඇවිල්ලා වෘත්තය අරේ දිග වෙන්න ඕන. හරි. එතන වෘත්තය අරේ සිම්පල් r නම් ඡාප කොටසේ දිගත් සිම්පල් r විය යුතුයි. නිසා මොකක්ද වෙන්නේ? වෘත්තය අරේ දිගට සමාන දිගට ඡාප කොටසක් කේන්ද්‍රය ආපතනය කරන කෝණය අපි කියන මොකක් කියලාද? රේඩියන් එකක් කියලා කියනවා. පැහැදිලි කතාව. සාපේක්ෂව මොකද? සාමාන්‍ය අපි කියනවා රේඩියන් එකක් කියලා කියන අංශක 57යි කලා 18යි. ඒක ලියන්න පුළුවන් අංශක 180 බෙදීම පයි කියලා. එතකොට මේ පයි උඩට ගත්තාම පස්සේ මෙතෙන් එනවා පයි රේඩියන් සමානයි අංශක 180යි. මතක තියෙන්න ඕන. අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන. හරින කතාව. ගොඩක් බයෝ කරන ළමයි උරුචල්දේ බෑ කියලා කියන්නේ මෙන්න මේ පරිවර්තන ටික බෑ. හරි. ඒකට මුලින් සෙට් වෙන්නේ. හරින කතාව. ඒ නිසා අනිවාර්යයෙන් මොකද්ද මෙතනින් මම බර කරලා මේක කියනවා මොකද්ද? පයි රේඩියන් කියලා කියන අංශක 180යි. ඒක මතක තියෙන්න ඕන. අනිවාර්යයෙන්. හරින කතාව. right. දැන් බලන්න. දැන් අංශක 30 රේඩියන් වල හරවන්න යන්නේ. බලන්නකෝ. අංශක 180ක් කියලා කියන්නේ ළමයි. අංශක 180ක් කියලා කියන්නේ පයි රේඩියන් නේ. හරින කතාව. එතකොට අපිට ඕන අංශක 30 රේඩියන් වල හරවන්න. එතකොට බලන්න මෙතන එනවා මොකද්ද? right. මෙතන එනවා මොකද්ද? අංශක 180ක් කියලා කියන්නේ right. අංශක 180ක් කියලා කියන්නේ පයි රේඩියන. හරිනේ. ඒකෙන්ද මොකද අංශක 30ක් කියන්නේ කොච්චරක්ද? right. අංශක 30ක් කියන්නේ කොච්චරද? හරිනේ. 30ක් 1යි 30ක් 6යි. ඒ නිසා මෙතනින් අපිට හම්බ වෙනවා මොකද්ද? පයි බෙදීම 6 රේඩියන් කියලා හම්බ වෙනවා. හරිනේ. right. ඊළඟට මේ බලන්නකෝ. 2යි පයි බෙදීම 3 රේඩියන අංශක වලට හරවන්නයි තියෙන්නේ. එතකොට අපි දන්නවා මොකද්ද වෙන්නේ කියන්නකෝ. පයි රේඩියන කියලා කියන්නේ right. පයි රේඩියන කියලා කියන්නේ අංශක නම් අංශක 180යි. හරිනේ. එහෙනම් 2යි පයි බෙදීම 3යි රේඩියන් කියලා කියන්නේ කොච්චරක්ද? හරින කතාව. ඒ නිසා මෙතන රේඩියන් කැපිලෙයි. මේ පයිට මේ පයි කැපිලෙයි. මෙතන 3 වරක් එතන 60ක් එනවා. 60 රද්දක අංශක 120යි. හරින කතාව. අංශක 120යි. right. දැන් අහන්න. අංශක 360. හරිනේ. අංශක 360 රේඩියන් වල හරවන්න තියෙන්නේ. එතකොට අංශක 180ක් කියලා කියන්නේ කොච්චරද? පයි රේඩියන්. හොඳේද? අංශක 180 කියන්නේ පයි රේඩියන්. ඒ නිසා අංශක 360ක් කියන්නේ කොච්චරද? right. මේක දෙකක් කැපිලෙයි. ඒ නිසා මෙතනින් අපිට හම්බ වෙනවා මොකද්ද? 2යි පයි රේඩියන් කියලා හම්බ වෙනවා. පැහැදිලි කතාව. right. දැන් අහන්නකෝ. අපි දන්නවා මොකද? සම්පූර්ණ වෘත්තයක්, ඒ කියන්නේ වෘත්තයක ඡාප දිගක් මගින් සම්පූර්ණ වෘත්තයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 360යි. හරිය කතාව. අංශක 360යි. එහෙනම් පුතේ අංශක 360 කියලා කියන්නේ කොච්චරද? 2 පයි රේඩියන්. නිසා සම්පූර්ණ වෘත්තයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් වලින් ගත්තොත් එහෙම කොච්චරක් වෙනවද? 2 පයි රේඩියන් වෙනවා. බැලුවා කතාව. ඔව්. ඒ නිසා වට එකක් ගත්තොත් නම් සම්පූර්ණ අංශුව සම්පූර්ණ වෘත්තයක් ගියොත් එහෙම කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියලා කියන්නේ 2 පයි රේඩියන්. කියන්නේ කෝණික විස්ථාපනය ඇවිල්ලා 2 පයි රේඩියන්. right. වට දෙකක් ගියා නම් මොකද මේ වගේ දෙගුණයක් වෙන කියන්නේ 4 පයි රේඩියන් වෙනවා. පැහැදිලි කතාව. right. දැන් අහන්නකෝ. දැන් මෙන්න මේ ඡාප කොටසේ දිග ඇවිල්ලා වෘත්තය අරේ දිගට සමාන නම් ඒ කියන්නේ සිම්පල් r නම්
කේන්ද්‍රය ආපතනය කරන කෝණය ඇවිල්ලා රේඩියන එකයි. හරිනේ. අපි හිතමුකෝ මෙයා කිසියම් දුරක් යනවා ඒ ඡාප කොටසේ දිග දන්නේ නැහැ. හරිනේ. ඒ ඡාප කොටසේ දිග දන්නේ නැහැ. හරි. එතකොට අපි හිතමුකෝ ඒ ඡාප කොටස විසින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය θ කියලා. හරිනේ. කේන්ද්‍රය ආපතන කරන කෝණය θ. රයිට්. සම්පූර්ණ මොකද මේ ඡාප කොටසේ දිග වෘත්තය අරේ දිගට සමාන නම් හරි වෘත්තය අරේ දිගට සමාන නම් අනිවාර්යයෙන් මොකක්ද දෙන්නේ කේන්ද්‍රය ආපතන කරන රේඩියන එකයි. එතකොට අපි හිතමුකෝ මෙන්න මේ ඡාප කොටසේ දිග අපි දන්නේ නැහැ කියලා. ඒ දිග s කියමුකෝ. අන්නේ s දිගදී ඡාප කොටස කේන්ද්‍රය ආපතන කරන θ කියමුකෝ. එහෙනම් ආරය මොකක්ද දෙන්නේ සිම්පල් r1 ඡාප කොටසකින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය ඇවිල්ලා රේඩියන එකයි. ඒ නිසා සිම්පල් s දිගදී ඡාප කොටසකින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය අපි දන්නේ නැහැ. ඒක θ කියලා ගත්තා. ඒ නිසා s සමාන r θ කියලා මොකක්ද දෙන්නේ? අපිට සූත්‍රයක් ගන්න පුළුවන්. එතකොට s කියලා කියන්නේ මොකද්ද? ගෙවා ගියපු ඡාප කොටසේ දිග r කියලා කියන්නේ මොකද්ද? වෘත්තයේ අරය θ කියලා කියන්නේ මොකද්ද? අන්නේ ඡාප කොටසෙන් ඇති කරන කෝණික විස්ථාපනය. පැහැදිලි කතාව. එතකොට ඔතන අනිවාර්යයෙන්ම මතක තියෙනවා θ කියන එක අංශ වලින් දාන්න ඕනේ මොකද මට කියන්නේ ඉක්මනට රේඩියන වලින්මයි දාන්න ඕනේ. පැහැදිලි කතාව. ඔව්. හරි පුතේ. දැන් අපට ගමු කෝණික ප්‍රවේගය සම්බන්ධව ඉගෙන ගන්න. කෝණික ප්‍රවේගය සංකේතය ඔමේගා. හරිනේ. අපි ඉගෙන ගන්න තියෙනවා ප්‍රවේගය සම්බන්ධව මීට කලින් ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද? විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නේද? ඔව්. එතකොට කෝණික ප්‍රවේගය කියලා කියන්නේ එහෙනම් කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරිනේ. එතකොට අපි දන්නවා මොකක්ද වෙන්නේ? ඔමේගා එහෙනම් ලියන්න පුළුවනි θ බෙදීම t. ඒ නිසා මොකද සිදුවිච්ච කෝණික විස්ථාපනයේ වෙනස බෙදන්න ඕන ගත වෙච්ච කාලයෙන්. හරිනේ. එතකොට අපි දන්නවා θ කියලා කියන්නේ රේඩියන. රේඩියන වල මාන නැහැ. ඒ නිසා මෙතන අපිට මේ ඔමේගාගේ මාන ගත්තොත් එහෙම මොකද θ ගේ මාන නැත. රයිට්. ඒ වගේම ගතවන කාලයේ මාන ඇවිල්ලා t ඍණ 1. ඒකකේ ගත්තොත් θ මයින් වෙන හැමතිස්සෙම රේඩියන වලින් ගතවන කාලයේ තත්පර තත්පරයට රේඩියන. හරිනේ කතාව. රයිට්. මෙන්න මේක පොඩ්ඩක් වැදගත්. හරි පොඩ්ඩක් නෙමෙයි මේක හොඳටම වැදගත්. හේතුව ඔමේගාගේ දිශාව විදිහට අපි ගණන් වලදී කතා කරන්නේ මේක කැරකෙන පැත්තම අපි ඔමේගා කියලා දාලා ගන්නවා. හරි මොකක් හරි වස්තුවක් කැරකෙන්නේ අපි හිතමුකෝ වාමාවර්තය කියලා. එතකොට අපි කෙලීම මොකක්ද වෙන්නේ ඔමේගා මොකක්ද වෙන්නේ ගණන් හදද්දි මොකක්ද වෙන්නේ එයාගේ වාමාවර්ත දිශාවට අපි සලකුණු කරලා ඉවරලා අපි ඔමේගාගේ දිශාව අන්න ඒක කියලා ගන්නවා. හරිනේ. එතකොට අපි හිතමු අපි මොකද අපි ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට වස්තුවක් කරගෙනවා කියලා. එතකොට ඒක දක්ෂිනාවර්තය. හරි. එතකොට ඒක දිශාව මොකද? දක්ෂිනාවර්තය කියලා අපි සලකනවා. හැබැයි පුතේ ඔමේගාගේ දිශාව අපි ගන්නේ මොකද්ද? සුරත් නීතියෙන් තමයි ගන්නෙ. හරිනේ. අහන්නකෝ දැන්. දැන් මේකයි කතාව. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම තැටියක් ගත්තොත් එහෙම රයිට්. මේ තැටිය මෙන්න මේ අක්ෂය වටා කැරකෙද්දී මෙහාට කැරකෙනවා කියමුකෝ. හරිනේ. අපි ගණන් වලින් සාමාන්‍යයෙන් මොකද දෙන්නේ ඔමේගා මොකද කැරකෙන දිශාව ඔමේගා කියලා දාලා ගන්නවා. රයිට්. මම මේක ආයි මම කියන්නම් මේක. එතකොට මේක නෙමෙයි මේ ඔමේගාගේ දිශාව. හරි. එතකොට මේක තැටිය මෙහාට කැරකෙනවා නම් තැටිය මෙහාට කැරකෙනවා නම් හරි. එතකොට මේ කැරකෙන දිශාවට මොකක්ද දෙන්නේ? දකුණු අතේ මාබට ඇඟිල්ල හැර ඉතුරු ඇඟිලි ටික. මෙන්න මේ ඇඟිලි හතර. මාබට ඇඟිල්ල හැර ඉතුරු ඇඟිලි ටික වක් කරපුවාම කැරකෙන දිශාවට ඔමේගාගේ දිශාව අපිට හම්බෙන්නේ මෙන්න මේ සිරස්ව ඉහළට. හරි කතාව. එහෙනම් මෙන්න මේ මාබට ඇඟිලි දිශාවෙන් තමයි අපිට හම්බෙන්නේ මොකද්ද මම කියන්නේ ඉක්මනට ඔමේගාගේ දිශාව. එතකොට මේ ඉතුරු ඇඟිලි හතරෙන් මෙයා කැරකෙන දිශාව දාගත්තාම ඔමේගා දිශාවට හම්බෙන්නේ මොකද්ද? මාබට ඇඟිල්ලේ. හරි. එතකොට ඔමේගා දිශාව එක්කම මොකද මෙයා මේ පැත්තට කරගෙන යන අක්ෂය ඔස්සේ ඉහළට. හරි. මෙයා අනිත් පැත්තට කරගෙන යන ඔමේගා දිශාව වෙන්නේ මොකද? අක්ෂය ඔස්සේ පහළට. හරිනේ. එහෙනම් අක්ෂය ඔස්සේ තමයි මොකක්ද දෙන්නේ ඔමේගා දිශාව තියෙන්නේ. හැබැයි අපි වාමාවර්ත දක්ෂිනාවර්ත කියලා මාක් කරනවා. ඒක සම්මතයක් නෙවෙයි. දක්ෂිනාවර්ත වාමාවර්ත කියන එක ස්ථිර දිශා නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? හිතන්නකෝ දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම. හරි. අපි හිතමුකෝ මෙහෙම චලිතයක් තියෙනවා රයිට්. එතකොට මේක චලිත වෙන්නේ මේ පැත්තට ගියමුකෝ. හරි. මේක චලිත වෙන්නේ මේ පැත්තට. හරිනේ. ඒ කියන්නේ රයිට් මේක චලිත වෙන්නේ මෙහෙම. හරිනේ. මේක චලිත වෙන්නේ මෙහෙම. එතකොට මේක මගේ පැත්තෙන් බලපුවාන් පස්සේ මම ඉන්න පැත්තෙන් බලපුවාන් පස්සේ රයිට් මේක මම ඉන්න පැත්තෙන් ගත්තාන් පස්සේ ඔව් රයිට් මෙහෙම කැරකෙද්දී මේ චලිතය ඇවිල්ලා මොකද වෙන්නේ දක්ෂිනාවර්තය. ඒ කියන්නේ මෙහෙම කැරකෙද්දී මේ කැරකෙනවා මෙහෙම. එතකොට මම මේක කැරගෙන පැත්තට පස්සේ ඉඳලා බලපුවාන් පස්සේ මොකද වෙන්නේ මේක කැරකෙන්නේ රයිට් මේක කැරගෙන්නේ මොකක්ද වෙන්නේ මගේ දකුණු අත පැත්තට. මේ චලිතය එතකොට මට සාපේක්ෂව මේක දක්ෂිනාවර්තය. හැබැයි ඔය කට්ටිය හින්දා බලද්දී ඔය කට්ටියට පේනවා මොකද මේක කැරගෙන්නේ දක්ෂිනාවර්තය නෙමෙයි ඔය කට්ටියක වම් අත පැත්තටයි කැරගෙන්නේ. හරිනේ. මෙහෙම බලුවන් පස්සේ මේක කැරගෙන්නේ මොකද්ද මේක වම් අත පැත්තට කැරගෙන්නේ. එතකොට ඔහෙන් බලද්දී මොකද වෙන්නේ ඔක වාමාවර්තය. ඒ නිසා මොකද වෙන්නේ අර බලන විදිහ අනුව කියන්නේ බලන දිශාව අනුව මොකද මේක දක්ෂිනාවර්තය වාමාවර්තය කියලා ඒක දිශා දෙකකට අපිට කියන්න පුළුවන්. ඒක ස්ථිර නැහැ.
හරිනේ. ඒකින්ද තමයි මොකද වෙන්නේ ඔමේගාගේ දිශාව අපි පැහැදිලිව මොකද වෙන්නේ සුරත් නීතියෙන් ගන්න. එතකොට මොකද අක්ෂය ඔස්සේ ඉහළට හරි අක්ෂය ඔස්සේ මොකද වෙන්නේ පහළට හරි තමයි ඔමේගා දිශාව තියෙන්නේ. රයිට්. හරි කතාව. එතකොට ගණන් වලදී අපි මොකද වෙන්නේ ගොඩක් වෙලාවට ඔමේගා දිශාව විදිහට අපි ගන්නෙ. මෙයා කැරගෙන දිශාව මොකද අපි මාක් කරලා ගන්නවා. හරිනේ. රයිට්. දැන් එන්නකෝ. අපි ඊට කලින් ඉගෙන ගත්තා S සමාන R θ කියන එක. හරි. එතකොට S කියලා කියන්නේ මොකද්ද? S කියලා කියන්නේ ගෙවාගේ ඡාප කොටස. ඡාප දිග. හරිනේ. R කියලා කියන්නේ මොකද්ද? වෘත්තීය අරය θ කියන්නේ කෝණික විස්ථාපනය රේඩියන් වලින්. හරිනේ. දැන් මේක කාලෙන් බෙදනවා. එතකොට මොකක්ද වෙන්නේ? මෙයා කාලෙන් බෙදුවා කියලා කියන්නේ සමාන කිරීම එහා පැත්තත් කාලෙන් බෙදන්න ඕනනේ. ඔව්නේ. එතකොට අපි දන්නවා මෙයා අපි දැන් ඉගෙන ගත්තා. මේ ඉගෙන ගත්තේ මොකද්ද? කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. රයිට්. මේ ඉගෙන ගත්තා මොකද්ද? කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට ඒක තමයි ඔමේගා කියලා කියන්නේ. හරිනේ. එතකොට මේ තියෙන මොකද්ද කියන්නකෝ? මොකද වෙන්නේ? ගෙවා ගිය ඡාප කොටසේ දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔවුනේ කතාව. අන්න අපි කියන මොකද කිසියම් දිගක් නැත්නම් විස්ථාපනයක් වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තමයි අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ මොකද? මේ කියන්නේ ප්‍රවේගයක්. හරිනේ. එතකොට මේ කියන්නේ නිකන් දිගක් නෙමෙයි. මොකද්ද? ඡාප දිගක්. ඡාප දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට අපි දන්නවා ඡාප දිග හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? අදාළ ලක්ෂයන් අඳින ස්පර්ශකය ඔස්සේ. දැන් මේ වෘත්තය මෙහෙම යද්දී හරි මෙතන ගමුකෝ මේ වෘත්තය. රයිට් මේ වෘත්තය මොකද්ද? මේ වෘත්තල්තයේ යෙදෙද්දී රයිට් මේ අංශුව මෙතන තියෙනවා නම් රයිට් ඊට පස්සේ මේ අංශුව මෙතන තියෙනවා නම් මෙයා ගෙවාගේ ඡාප කොටස කියන්නේ මෙහෙම. හරි. එතකොට මේ අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මොකද්ද? මෙහෙම. මේ අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මෙහෙම. මෙතන අංශුව තියෙද්දී මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මේ විදිහට. මෙතන අංශුව තියෙද්දී මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ ওই විදිහට. හරිනේ කතාව පුතේ. එතකොට පුතේ අහගන්න ඕනේ මේක දැනගන්න ඕනේ මොකක්ද? මෙන්න මේ හැම ප්‍රවේගයක්ම මොකක්ද වෙන්නේ? පවතින්නේ අන්න ඒ මොහොතේ අඳින ස්පර්ශකයේ ඔස්සේ තමයි පවතින්නේ. පැහැදිලි කතාව. ඒකෙන්ද අපි මේකට නමක් කියනවා කියලාද? ස්පර්ශීය වේගය නැත්නම් ස්පර්ශීය ප්‍රවේගය කියලා කියනවා. පැහැදිලි කතාව. හරි පුතේ. රයිට්. දැන් අපි ඉගෙන ගමු මොකක්ද? පරිභ්‍රමණ ශීඝ්‍රතාව සම්බන්ධව. හරි. පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා කියන්නේ රයිට්. මොකද්ද? තත්පරයකට යන වට සංඛ්‍යාව කියලා කියන්න පුළුවන්. හරි. නැත්නම් මොකද වෙන්නේ? මිනිත්තුවකට යන වට සංඛ්‍යාව කියලා කියන්නත් පුළුවන්. කොහොම නමුත් මොකද වෙන්නේ? කිසියම් ඒකක කාලයක් ඇතුළතදී යන වට සංඛ්‍යාවට අපි නමක් කියනවා කියලා තමයි කියන්නේ කොහොමද පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා කියනවා. එතකොට මෙන්න මේ පරිභ්‍රමණ ශීඝ්‍රතාව සංකේතකයන් සිම්පල් n වලින් එතකොට ඔය n කියන එක නා ඉදිරිපත් කරන්න පුළුවනි rps කියන එකකින් නැත්නම් මොකද වෙන්නේ? rpm කියන එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අහන්නකෝ rps කියලා කියන්නේ මොකද්ද? rate per second. ඒ කියන්නේ තත්පරයකට යන වට සංඛ්‍යාව. හරි. අපි දැන් තත්පරයට වට 10යි නම් අපි දන්නවා මොකද්ද නේ? අපි කියන්නේ මොකද්ද නේ? එයාගේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය ඇවිල්ලා 10යි rps. හරි. තත්පරයට යන වට සංඛ්‍යාව. rpm කියලා කියන්නේ පුතේ මිනිත්තුවකට යන වට සංඛ්‍යාවයි. හරිනේ. එතකොට rps වගේක් rpm ගන්න සාමාන්‍ය අපි 60න් වැඩි කරනවා. rpm වගේ rps ගන්න අපි 60න් බෙදනවා. හරිනේ. මේ ගණන් වලදී මේක මතක තිබ්බොත් හොඳයි. රයිට්. මතක නැතුනොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට අනිවාර්යයෙන්ම මොකද අපි සාමාන්‍ය විදිහට හදලා අපි මේක පරිවර්තනය කරලා ගමු. හරිනේ. රයිට්. දැන් අහන්නකෝ. හරි. එතකොට පරිභ්‍රමණ ශීඝ්‍රතාවය අපි හිතමුකෝ තත්පරයකට වට n කියලා. තත්පරයකට වට n. එතකොට තත්පරයක් තුලදී වට සිම්පල් n සංඛ්‍යාවක් යනවා. හරි. දැන් මම මීට කලින් ඉගෙනුවා මොකද්ද? එක වටයක් ගමන් කරද්දී කේන්ද්‍රය ආපතනය කරන කෝණය ඇවිල්ලා 2π රේඩියන්. හරිනේ. ඒ නිසා වට දෙකක් ගියොත් ඉන්නම් 4π රේඩියන්. වට තුනක් ගියොත් ඉන්නම් 6π රේඩියන්. එහෙනම් වට සිම්පල් n සංඛ්‍යාවක් නම් යන්නේ ඇති කරන කෝණික විස්ථාපනය කියලා කියන පුතේ 2π වැඩි කිරීම මොකක්ද සිම්පල් n. පැහැදිලි කතාව. ඔව්. එහෙනම් තත්පර එකකදී අපි දන්නවා කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඔමේගා නම් ඔමේගා සමානයි මොකක්ද? දැන් අහන්න එතකොට ඔමේගා සමාන අපි දන්නවනේ ටීටා බෙදීම t කියලා. රයිට්. එතකොට එක තප්පරයක් තුලදී ගමන් කරපු මුළු කෝණික විස්ථාපනය. රයිට්. එක වටයක් යනවා නම් 2π රේඩියන්. ඒ නිසා වට n සංඛ්‍යාවක් යන හින්දා මුළු කෝණික විස්ථාපනය කියලා කියන්නේ 2πn. හරිනේ. ඒ නිසා ඔමේගා සමානයි මොකද? 2πn කියන සූත්‍රය හැදෙන්නේ ඔහොමයි. හරිනේ. ඒ නිසා මේක අතිශය මතක මේක හරියට මතක තියෙන්න ඕනේ. n දාන්න ඕනේ මොකද මට කියන්නේ කොහොමද? rps කියන එකකින් තමයි දාන්න ඕනේ. පැහැදිලි කතාව. ඒ කියන්නේ තප්පරයකට what rate per seconds කියන නැත්නම් rps කියන එකෙන් තමයි දාන්න ඕනේ. පැහැදිලි කතාව. ඔව් රයිට්. දැන් අපි යමු ආවර්ත කාලය සම්බන්ධව කතා කරන්න. හරිනේ. එහෙනම් අපි හැමෝම දන්නවා මොකද ආවර්ත කාලය කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම එක් වෘත්තයක් ගමන් කිරීමට ගතවන කාලය තමයි මොකද්ද? ආවර්ත කාලය කියලා කියන්නේ. පැහැදිලි කතාව. මේ මොකද්ද කිසියම් වස්තුව සම්පූර්ණයෙන්ම එක සම්පූර්ණ වෘත්තයක් යන්න ගතවන කාලය තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ආවර්ත කාලය කියලා කියන්නේ. අහන්නකෝ දැන් ඔමේගා සමාන තීටා බෙදීම t. එතකොට සම්පූර්ණ එක වටයක් යන ගතවන කාලය ආවර්ත කාලය කැපිටල් T. ඒ නිසා එක වටයකදී ඇති කරන කෝණික විස්ථාපනය
2π. නිසා ඔමේගා සමානයි මොකද්ද 2π බෙදීම කැපිටල් T. නිසා අපිට T කියන එක ආවර්ත කාලය හදාගන්න පුළුවන් මොකද්ද 2π බෙදීම ඔමේගාගේ හදන්න පුළුවන්. හැබැයි පුතේ අපි ඉගෙන ගත්ත මේ ඔමේගා සමානයි මොකද්ද 2πn. හරිනේ. එනිසා මෙතන ඔමේගායි මේ ඔමේගායි දෙක සමාන කරන්න පුළුවනේ. මෙතන ඔමේගා ලියන්න පුළුවන් 2πn. ඒ ලියන්න පරිබ්බන ශීඝ්‍රතාවය ඇසුරෙන් n කියලා කියන්නේ rps. හරිනේ. මෙතන ඔමේගා ලියන්න පුළුවන් 2π වෙදීම t කියන ආවර්ත කාලය ඇසුරෙන් මෙහෙම ලියන්න පුළුවන්. ඔය ඔමේගා දෙක සමාන කරවොත් අපිට හම්බ වෙනා මොකක්ද 2πn සමානයි 2π වෙදීම t. නිසා 2π කැපිලා නිසා n සමානයි මොකද්ද මට කියන්නේ ඉක්මනට 1 t. ආයමත් කියනවා n දාන්න ඕනේ මොකද මට කියන්නේ ඉක්මනට rps වලින්මයි තමයි දාන්න ඕනේ. එහෙම දාපුවම අපිට ආවර්ත කාලය හම්බෙන්නේ තත්පර වලින් හම්බෙන්නේ. පැහැදිලි කතාව. හරි පුතේ. දැන් අපි ඉගෙන ගමු කෝණික ත්වරණය සම්බන්ධව. හරි. කෝණික ත්වරණය සංකේතවත් කරන ඇල්ෆා වලින් රයිට් අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද? ත්වරණය කියලා කියන්නේ මොකක්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි අපි කියන්නේ ත්වරණය කියලා කියන්නේ. හරිනේ. එහෙනම් කෝණික ත්වරණය කියලා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නමක් කියන මොකක් කියලාද? කෝණික ත්වරණය කියලා කියනවා. පැහැදිලි කතාව. නිසා කෝණික ප්‍රවේගයේ සිද්ධ වෙච්ච වෙනස බෙදන්න ඕන ගත වෙච්ච කාලේ. රයිට්. නිසා ඒකයි ගත්තොත් මෙතන කෝණික ප්‍රවේගය ඒකක තමයි එන්නේ. ගත වෙච්ච කාලේ තප්පර වර්ගයේ රේඩියන් මානය ගත්තොත් එහෙම මෙතන කෝණික ප්‍රවේගය මානය කියලා t. රයිට්. කාලය මාන t t ඍණ 2යි කියලා එනවා. රයිට්. දැන් බලන්න v සමාන r ඔමේගා අපි දැන් ඉස්සෙල්ලා ඔප්පු කරා. ඒකෙදි මම මතක තියෙන පැහැදිලිවම බර කරලා කිව්වා මෙතන v කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය. නැත්තම් ඒක විශාලත්වයේ විතරක් ගත්තොත් එහෙම ඒ කියන්නේ ස්පර්ශීය වේගය. පැහැදිලි කතාව. ඒ කියන්නේ මොකද්ද? මේ ස්පර්ශීය ප්‍රවේගය හැමතිස්සෙම තියෙන මොකද්ද? ස්පර්ශකය ඔස්සේ තමයි තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ මොකද්ද? මෙයා වෘත්තචාලිතයේ යෙදෙද්දී ප්‍රවේගය මොහොතින් මොහොත මොකද්ද? මෙයාගේ දිශාව මොකක් වෙනවද? වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ ස්පර්ශකයේ දිශාව මොකද්ද? මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඇයි මෙයා චාප කොටස චාපයේ දිග ඔස්සේ නෑනේ. ඒ කියන්නේ වෘත්තයේ දිගේ නෑනේ. වෘත්තයේ පරිධියේ නෑනේ. එතකොට මොකද්ද? මේ ප්‍රවේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒකාකාර ඔමේගා වලින් යනවා නම් v කෙනෙක්නාගේ විශාලත්වය සමානයි. ඇයි r කොහොමද නියතයි? ඔමේගාත් නියත නම් මුළු චලිතේ පුරාම මේ v කෙනෙක්නාගේ අගය ගත්තොත් එහෙම අගය හැමතැනම සමානයි. හැබැයි පුතේ මෙතන අපි කියන්නේ මොකද්ද? ප්‍රවේගයක් කියලා කියන්නේ. ප්‍රවේගය කියලා කියන්නේ දවිශකයක්. ඒ කියන්නේ එයාගේ විශාලත්වයක් වගේ දිශාවක් තියෙනවා. ඒකින්ද මුළු චලිතේ පුරාම අර ප්‍රවේගයේ විශාලත්වය කියන එක්කන නියතව තිබ්බට දිශා මොහොතින් මොහොත වෙනස් වෙන හින්දා ස්පර්ශීය ප්‍රවේගය අපි කියන මොකක් කියලාද? නියත නැහැ. ස්පර්ශීය ප්‍රවේගය නියත නැහැ මුළු චලිතේ පුරාම. ස්පර්ශීය ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ප්‍රවේගය කියන රාශිය වෙනස් වෙනවා. නමුත් මොකද එයාගේ විශාලත්වය කියන නැත්නම් ස්පර්ශීය වේගය කියන එක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි කතාව. රයිට්. දැන් මොකෝ මේ දෙපැත්තම කාලයෙන් බෙදෙනවා. රයිට්. එහෙනම් මෙතන මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය බෙදීම කාලය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ත්වරණය. එහෙනම් ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශීය ත්වරණයයි. පැහැදිලි කතාව. නිසා මේ at කියලා කියන්නේ මොකද්ද? මම කියන්නේ කොහොමද? ස්පර්ශීය ත්වරණය. එහෙනම් අපි දන්නා ස්පර්ශීය ප්‍රවේගයේ ඒකක ms ඍණ 1. නිසා ස්පර්ශීය ත්වරණයේ ඒකක ඇවිල්ලා මොකද්ද? ms ඍණ 2යි. පැහැදිලි කතාව. එහෙනම් මෙතනින් අපිට හම්බ වෙනවා මොකද? ඔමේගා බෙදීම t. නිසා මොකද මේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඇල්ෆා. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් අපිට හම්බෙන්නේ කෝණික ත්වරණය කියන එක තමයි හම්බෙන්නේ. නිසා at සමාන r alpha at කියලා කියනවා ස්පර්ශීය ත්වරණය ඒකකයේ ms ඍණ 2 alpha කියලා කියන්නේ කෝණික ත්වරණය ඒකකයේ ඇවිල්ලා මොකක්ද මම කියන්නේ ඉක්මනට තප්පර වර්ගයට රේඩියන් තමයි එන්නේ. හරින කතාව. රයිට්. පැහැදිලිවම අහගන්න. හරි. මේක අනිවාර්යම මොකද MCQ වල මොකද කරකව මේ පොයින්ට් එක අහන්න. අහන්නකෝ. ඒකාකාර ඔමේගා වලින් යනවා නම් මේ බලන්නකෝ ඒකාකාර ඔමේගා වලින් යනවා නම් මුළු චලිතය පුරාම ඔමේගාගේ විශාලත්වය වෙනස් වෙන්නේ නැත. ඔමේගාගේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ කියන පුතේ මොකද්ද? ඊළඟ මොකක් කියයිද? ඔමේගාගේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න මොකද්ද වෙන්නේ? මොකද්ද කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් නැහැ. හරිනේ. ඔමේගා වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඇවිල්ලා බිඳුවයි. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? අන්න කෝණික ත්වරණය. ඒ නිසා කෝණික ත්වරණය කීයද මට කියන්නේ මට ඇවිල්ලා බිඳුවයි. හරිනේ. ආයෙත් බලන්න කෝණික ත්වරණයේ බිඳුවක් වෙද්දි පුතේ අනිවාර්යයෙන් මොකද ඇල්ෆා බිඳුවක් වෙද්දි ඒ නිසා මොකද්ද ස්පර්ශ ත්වරණය කියන එක මොකක්ද මට කියන්නේ මට බිඳුවක් වෙනවා. පැහැදිලි කතාව. ස්පර්ශීය ත්වරණය කියන එක මොකක් වෙනවා? බිඳුවක් වෙනවා. ආයහන්න ඔමේගා නියතයි. ඔමේගා නියත වෙද්දි මොකක්ද වෙන්නේ? ඇල්ෆා කියන එක නා බිඳුවක් වෙනවා. ඇල්ෆා බිඳුවක් වෙනවා කියලා කියන්නේ ඇල්ෆා බිඳුවක් කියන්නේ ස්පර්ශීය ත්වරණය කියන එක මොකක් වෙනවද මට කියන්නේ මට බිඳුවක් වෙනවා. පැහැදිලි කතාව. රයිට්.
හරි පුතේ. දැන් අහන්න මේක අතිශයම වැදගත් මාතෘකාවක්. කේන්ද්‍ර මොකද කේන්ද්‍ර අභිසාරී තොරණය නැත්නම් අරිය තොරණය. හරිනේ. අහන්නකෝ. දැන් ඔය කට්ටියට තේරෙනවා මොකද්ද? ඒකාකාර ඔමේගා වලින් යද්දී මොකදනේ ඔමේගා වෙනස් වෙන්නේ නැත්නම් මොකද කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? බිඳුවයි. ඒ කියන්නේ ඇල්ෆා බිඳුවයි. ඇල්ෆා බිඳුව නම් මොකද ස්පර්ශයේ තොරණය ඇවිල්ලා මොකක් වෙනවද මට කියන්නත් බිඳුවයි. ස්පර්ශයේ තොරණය බිඳුව. පැහැදිලි කතාව. රයිට්. දැන් එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් මොකක්ද? සර් දැන් ස්පර්ශයේ ප්‍රවේගය කියලා එකක් නේ තියෙන්නේ. එතකොට ඔමේගා නියත වුණා කියලා මෙයාගේ ප්‍රවේගය කෙනෙක්කෙනා වෙනස් වෙන්නේ නැහැ නෙමෙයිනේ. වෙනස් වෙනවනේ. හරි. ඒ කියන්නේ මොකද්ද? මෙතන ස්පර්ශයේ ප්‍රවේගය මෙහාටයි තියෙන්නේ. මෙතන ස්පර්ශයේ ප්‍රවේගය මෙහාටයි තියෙන්නේ. මෙතන ස්පර්ශයේ ප්‍රවේගය මෙහාටයි තියෙන්නේ. නේද? මෙතන ස්පර්ශයේ ප්‍රවේගය මෙහාටයි තියෙන්නේ. විශාලත්වන සමානයි. ඒක මම පිළිගන්නවා. හරිද සර්? විශාලත්වන සමානයි. හැබැයි මොකද්ද වෙන්නේ? මෙයාගේ මේ දිශා මොහොතේ වෙනස් වෙන හින්දා ඔය චලිතයේ යෙදෙන වස්තුවේ ස්පර්ශයේ ප්‍රවේගයක් තියෙනවා. එතකොට මේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඔවුනේ දිශාව වෙනස් වෙද්දී ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙනම් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. ඒ කියන්නේ තොරණයක් තියෙන්න ඕනනේ. දැන් මේ අපි කතා කරද්දී මෙයා ඒකාකාර ඔමේගා වලින් යනවා නම් පුතේ ඒකාකාර ඔමේගා වලින් යනවා නම් කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් නැත. ඒ කියන්නේ කෝණික තොරණයක් නැත. ඒ කියන්නේ ස්පර්ශීය තොරණයක් නැත. ඔන්න අර කියන ස්පර්ශීය තොරණයක් නම් නැහැ. කොහොම නමුත් තොරණයක් නැහැ කියලා කියවෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් එනවනේ ඒකාකාර ඔමේගා වලින් යද්දි පවා මොකද්ද මේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම තොරණයක් තිබිය යුතුයි. කතාව හරි. මාත් පිළිගන්නවා. පැහැදිලිව මොකක්ද වෙන්නේ ප්‍රවේගයක් තොරණයක් තියෙන්න ඕන. ඔව්. අන්නේ තොරණේ තියෙන හොඳට අහගන්න. අන්නේ තොරණේ තියෙනවා. ඒ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රයේ දෙසට කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. හරිනේ. මේ ප්‍රවේගය වෙනස් වෙන හින්දා මෙයාට තොරණයක් තියෙන්න ඕන. අන්නේ තොරණේ තියෙන්න පුතේ හැමතිස්සෙම කේන්ද්‍රයේ දෙසටයි මේ වෘත්තල්දේ යෙදෙද්දි මේ කේන්ද්‍රයේ දෙසටයි මෙන්න මේ තොරණය කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. ඒ නිසා කේන්ද්‍රයේ දෙසට තියනවා කියන්නේ අරය ඔස්සේ නේ තොරණය තියෙන්නේ. අන්න ඒකට නමක් කියලාද අරිය තොරණය කියලා කියනවා. කේන්ද්‍රයේ දෙසට තියෙන ඉඳන් අපි නමක් කියලාද කේන්ද්‍රාභිසාරී තොරණය කියලා කියනවා. පැහැදිලි කතාව. එතකොට මෙතන වස්තුව තියෙද්දී මේ තොරණේ තියෙනවා මොකද්ද? කේන්ද්‍රයේ දෙසටයි තියෙන්නේ. හරි අරිය තොරණය කේන්ද්‍රයේ දෙසටයි. නිසා මෙතන වස්තුව තියෙද්දී මොකද්ද? අරිය තොරණය මොකද්ද? කේන්ද්‍රයේ දෙසටයි. මේ යන්නකෝ. දැන් ඒකාකාර ඔමේගා වලින් යද්දී AT කෙනෙක් නැවිලා බිඳුවයි. ඒ කතාව හරි. හැබැයි පුතේ අනිවාර්යෙන් මොකද්ද මේ ඒකාකාර ඔමේගා වලින් යද්දී පවා අනිවාර්යෙන් මොකක්ද තියෙනවද කියන්නේ අරිය තොරණයක් තියෙනවා. තේරුණා කතාව රයිට්. මේක තියෙන්නේ කේන්ද්‍රයේ දෙසටයි කියලා ඔප්පු කරන්න පුළුවන්. රයිට්. දැන් අහගෙන ඉන්න. හරිනේ. දැන් අහගෙන ඉන්න. දැන් හිතන්න වෘත්තයල්ට යෙදෙන වස්තුවක් කුඩා කෝණික විස්ථාපනයක් සිද්ධ කරනවා. හරිනේ. කුඩා කෝණික විස්ථාපනයක් සිද්ධ කරනවා. හරි. මෙන්න වෘත්තයල්ට යෙදෙන වස්තුවක් තියෙනවා. එතකොට මෙන්න මෙයාගේ කේන්ද්‍රය O right. මෙතනින් මේ චලිතය පටන් ගන්නේ මෙයා මොකක්ද දෙන්නේ කුඩා කෝණික විස්ථාපනයක් සිද්ධ කරනවා. right. මම පැහැදිලිව පේන්න ඕන හින්දා පොඩ්ඩක් මොකක්ද මේක මේ විදිහට අඳිනවා. හරි. අන්නේ කෝණික විස්ථාපනය මම ගන්නවා θ කියලා. එතකොට මෙතන ස්පර්ශයේ ප්‍රවේගය තියෙන මේ පැත්තටනේ. ඔව්. මෙතන ස්පර්ශයක් ඇන්දොතින් ඒ ස්පර්ශයේ ප්‍රවේගය තියෙන මේ පැත්තටනේ. ඔව්නේ. ඔව්. right. අහන්න. දැන් එතන මොකද්ද මේ ප්‍රවේග දෙකේ විශාලත්ව සමානයි. right. මොකද්ද මේ කට්ටියගේ විශාලත්ව සමාන දිශා වෙනස්. හරි. ප්‍රවේග වෙනසක් තියෙනවා. හරි. ප්‍රවේග වෙනසක් තියෙනවා. right. දැන් අහන්නකෝ. දැන් මෙන්න මෙතන සිරස ඇන්දොතින් එහෙම අහන්න. එතකොට මෙන්න මේ කෝණය ගත්තොත් right. මෙතන මෙහෙම ගත්තොත් මේක θ නම් මේක අනුවරින් θ නේ. ඒකින්ද මේක θ. මේක අනුවරින් θ නිසා මේක θ. හරි. එතකොට මේක සිරස් සංරාශික ඇවිල්ලා මොකද්ද මට කියන්නේ ඉක්මනට v cos θ. හරි. v cos θ. හරි. තිරස් සංරාශික තියෙන කොහොමද මට කියන්නේ ඉක්මනට මේ පැත්තට අන්න ඒක ඇවිල්ලා අපි ලියන්න පුළුවන් මොකද්ද මට කියන්නේ ඉක්මනට v sin θ කියලා ලියන්න පුළුවන්. පැහැදිලි කතාව. right. දැන් බලන්නකෝ. මෙන්න ස්පර්ශකයේ තිබ්බේ මේ පැත්තටයි. දැන් ස්පර්ශකයේ තිබ්බේ මේ පැත්තටයි. ඔව්. එහෙනම් ස්පර්ශකයේ තිබ්බ පැත්තට කෝණික ප්‍රවේගය වෙනස් වීම මොකද්ද? ස්පර්ශකයේ තිබ්බේ මේ පැත්තටයි. එහෙනම් සිරස්ස ඉහළට දැන් තියෙන ප්‍රවේගය ඇවිල්ලා v cos θ. ඉස්සෙල්ලා තිබ්බ ප්‍රවේගය ඇවිල්ලා v. අන්න සිරස්ස ඉහළට තිබ්බ නැත්නම් ස්පර්ශකයේ තිබ්බ දිශාවට තියෙන ප්‍රවේගය
වෙනස් වුණා. රයිට්? එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද? රයිට්? එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද? ස්පර්ශකයේ ඔස්සේ ඇති ප්‍රවේග වෙනස් වීම ලියන්න පුළුවන්. රයිට්? ස්පර්ශකය ඔස්සේ ඇති රයිට් ප්‍රවේග වෙනස ලියන්න පුළුවනි. නැත්තම් ස්පර්ශක ඔස්සේ ඇති ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය මේ මෙතන ගතන කාලේ සිම්පල් t කියලා ගත්තොත් ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද? ස්පර්ශක ඔස්සේ තියෙන ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ස්පර්ශීය ත්වරණය. ඒ නිසා ස්පර්ශක ඔස්සේ ඇති ත්වරණය ලියන්න පුළුවන් කොහොමද මට කියන්නේ ඉක්මනට ත්වරණය. ඒ කියන්නේ මොකද්ද මට කියන්නේ ඉක්මනට a t කියන එක නනේ. රයිට්? නිසා a t කියන එක ලියන්න පුළුවන් ප්‍රවේග වෙනස. මොකද්ද? අවසානයේ තියෙන මොකද්ද? ස්පර්ශකයේ තිබ්බ පැත්ත නේ. ඒ කියන්නේ ස්පර්ශක අපි දැන් දිශාව තීරණය කරලා ඉවරයි. ස්පර්ශකයේ ඔස්සේනේ තියෙන්නේ. නිසා ස්පර්ශකයේ ඔස්සේ තිබ්බේ මෙහෙම. ස්පර්ශකයේ තිබ්බේ මෙහෙම. හරි? එහෙනම් මේ දිශාවට සිරස්ස ඉහළට සිදුවන ප්‍රවේග වෙනස. නිසා මෙතන v තිබ්බට ස්පර්ශකයේ ඔස්සේ ප්‍රවේග වෙනස සලකන හින්දා ස්පර්ශකයේ තිබ්බේ සිරස්ස ඉහළට හින්දාත් මෙයාගේ සංරචකය කඩන්න නම් මොකද? v cos θ. රයිට්? නිසා මෙතන අපිට නම් මොකද? අවසාන ප්‍රවේග සංරචකයේ v cos θ ඍණ රයිට්? ඍණ අන්න ආරම්භක ප්‍රවේගය කොච්චරද කියන්නේ ඉක්මනට v. ආරම්භක ප්‍රවේගය v. ගත වෙච්ච කාලය මොකද්ද මෙන්න θ. හරි? මම මුලින්ම කිව්වා මොකද්ද මේ කෝණික විස්ථාපන ඉතාමත් කුඩායි. ඒ නිසා θ ඉතා කුඩා නිසා අපි ලියන්න පුළුවන් මොකද්ද? θ ඉතා කුඩා නිසා රයිට් θ ඉතා කුඩා නිසා රයිට් අපි ලියන්න පුළුවන් මොකද්ද? cos θ කියන එක නා ආසන සමානයි මොකද්ද පුතේ? cos θ සමාන ආසන සමාන එකයි. හරිනේ? දැන් අහන්නකෝ. එතකොට එහෙනම් අපි ලියන්න පුළුවන් මේක කෙලීම මේ cos θ ආසන සමාන එක හින්දා මෙතෙන් අපිට හම්බ වෙනවා v රයිට් v වැඩි කිරීම එකයිනේ v ඍණ v බෙදීම මොකද ගතච්ච කාලේ t. හරි? එසා v ගෙන් අඩු වුණාම පස්සේ බිඳුවයි බිඳුව කාලෙන් බෙදුවාම පස්සේ බිඳුවයි. හරිනේ කතාව අපේ කතාව. හරිනේ මොකද්ද? ඒකාකාර ඔමේගා වලින් යද්දී මොකද්ද වෙන්නේ කියන්නකෝ? ස්පර්ශකයේ ඔස්සේ තියෙන ත්වරණය මොකක් වෙනවද? බිඳුව වෙනවා. හරිනේ? ඒකාකාර ඔමේගා වලින් යද්දී මොකද්ද? ඇල්ෆා බිඳුවයි. ඇල්ෆා බිඳුවක් වෙන හින්දා AT සමානයි R ඇල්ෆා කියන සූත්‍රය අනුව අපිට ලියන්න පුළුවන් මොකද්ද? AT කියන එක නම මොකක් වෙනවද මම කියන්නේ කොහොමද බිඳුවයි. හරිනේ? එහෙනම් ඒක අපි ඔප්පු කරා. හරිනේ? දැන් ඊළඟ කතාව මොකද්ද කියන්නකෝ? ඒකාකාර ඔමේගා වලින් යන විටකදී පවා අනිවාර්යයෙන් මොකද ත්වරණයක් තියෙනවා. ඒ ත්වරණයේ තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් කියලා කිව්වා. හරිනේ? දැන් මේක ඔප්පු කරන්න යන්නේ. එහෙනම් දැන් බලන්නකෝ කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය. කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය ලියන්න පුළුවන් කොහොමද මට කියන්නේ ඉක්මනට? කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය. හරි? කේන්ද්‍රය දෙසට ඇති ත්වරණය ලියන්න පුළුවන් මොකද්ද? හරි? කේන්ද්‍රයේ දෙසට ඇති ත්වරණය තමයි කියන්නේ කේන්ද්‍රාභිසාරී ත්වරණය. ඒක අරය ඔස්සේ තියෙන හින්දා තමයි කියන්නේ අරිය ත්වරණය AR කියලා කියන්නේ. රයිට්? බලන්නකෝ. ආරම්භයේදී සිරස්ස ඉහළටයි ප්‍රවේගය තිබ්බේ. හරි? කේන්ද්‍රයේ දෙසට ප්‍රවේගයක් තිබ්බේ නැහැ. කේන්ද්‍රයේ දෙසට තියෙන ප්‍රවේගය බිඳුවයි. හරි? හැබැයි පුතේ මේ බලන්නකෝ මේ v කෙනෙක් කෙනා ආනත වෙද්දී එයාගේ තිරස් සංරචකයේ v sin θ. එයා තියෙන කේන්ද්‍රයේ දෙසට. දැන් කෙනෙක්ට කතා කරන්න පුළුවන් නේ සර්. මොකද්ද සර් මේ මෙතන v sin θ තියෙන මේ පැත්තනේ කේන්ද්‍රයේ තියෙන මෙතනනේ. අන්න ඒක තමයි කිව්වේ මොකද්ද? පැහැදිලිවම θ කෙනෙක් කෙනා කුඩාගයක්. θ කුඩා කියලා කියන්නේ මෙයා මෙතනට ආවා වගේ. එතකොට v sin θ තියෙන කේන්ද්‍රයේ දෙසටයි. වැලි කතාව. ඔව්. එහෙනම් කේන්ද්‍රයේ දෙසට ඇති ත්වරණය ලියන්න පුළුවන් අවසාන ත්වරණය මොකද්ද මම කියන්නේ ඉක්මනට? v sin θ කෙනෙක් කෙනා ඍණ ඍණ මොකද්ද? ආරම්භක ප්‍රවේගය මොකක්ද වෙන්නේ? බිඳුවයි. ආරම්භක ප්‍රවේගය කේන්ද්‍රයේ දෙසට තියෙන ප්‍රවේගය මොකක් වෙනවද? බිඳුවයි. ගත වෙච්ච කාලය මොකද්ද මට කියන්නේ ඉක්මනට θ. රයිට්. දැන් බලන්නකෝ අපි පුතේ. θ කෙනෙක් කෙනා තාමත් කුඩායිනේ. රයිට්. එහෙනම් θ ඉතා කුඩා නිසා රයිට් θ ඉතා කුඩා නිසා රයිට් මොකක්ද ලියන්න පුළුවන් කියන්න θ ඉතා කුඩා නිසා ලියන්න පුළුවන් මොකක්ද මට කියන්නේ ඉක්මනට sin θ කෙනෙක් කෙනා ආසන්න සමානයි මොකක්ද මට කියන්නේ ඉක්මනට θ. හරිනේ? ඔව්. ඒකෙන් හින්දා අපි ලියන්න පුළුවන් මොකද්ද? මෙයා θට ආසන්න හින්දා රයිට් මෙතන ලියන්න පුළුවන් මොකද්ද? sin θ දාන්න පුළුවන් θ කියලා රයිට් බිඳුවනේ එන්නේ. ඒක ලියන්න ඕනේ නැහනේ. බෙදීම t. දැන් බලන්නකෝ පුතේ θ බෙදීම t කියලා කියන්නේ මොකද්ද? කෝණික විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය නිසා v ඔමේගා. ඒ නිසා AR කියන එක නා අපිට හම්බ වෙනවා මොකද්ද? මම කියන්නේ ඉක්මනට v ඔමේගා කියන හම්බ වෙනවා. හරින කතාව. ආමේ බලන්නකෝ ඒකාකාර ඔමේගා වලින් යද්දී මොකද වෙන්නේ? ස්පර්ශකයේ ඔස්සේ ඇති ත්වරණය මොකක්ද මට කියන්නේ ඉක්මනට බිඳුවයි. හැබැයි පුතේ කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් තියෙනවා. ඒ ත්වරණය මොකද්ද අපි ලියන්න පුළුවන් මොකද්ද? අරිය ත්වරණය. AR සමානයි මොකද්ද? v ඔමේගා කියලා ලියන්න පුළුවන්. පැහැදිලි කතාව. එහෙනම් මතක තින්න මොකද්ද? වෘත චලිතයේ යෙදෙන වස්තුවකට
right තොරණ කීයක් තියෙනවද කියන එක බලන්න තොරණ දෙකක් තියෙනවා. එක තොරණයක් පැහැදිලිවම හැමතිස්සෙම තියෙනවා මොකද කේන්ද්‍රය දෙසට තියෙනවා. හරිනේ අනිත් තොරණේ තියෙනවා මොකද ස්පර්ශකයේ ඔස්සේ හැමතිස්සෙම මොකද ස්පර්ශ තොරණයක් තියෙනවා. පළවෙනි කතාව එතකොට ඒකාකාර ඔමේගා වලින් යද්දි ස්පර්ශ තොරණේ බිඳුවයි එනවා. එතකොට වස්තුව සතුව තියෙන මොකද එක තොරණයි ඒක තියෙන්නේ අරය ඔස්සේ තියෙන්නේ අරිය තොරණේ තියෙන්නේ. හරිනේ කතාව. එතකොට ඒකාකාර ඔමේගා වලින් යන්නේ නැහැ කියන්නකෝ. right ඒකාකාර ඔමේගා වලින් යන්නේ නැහැ කියන්නකෝ. right ඒකාකාර ඔමේගා වලින් යන්නේ නැහැ කියන්නකෝ. right එතකොට මෙහෙම වෘත්තල්තයේ යෙදෙද්දී right මෙන්න මේ වස්තුවට ඒකාකාර ඔමේගා වලින් යන්නේ නැති වෙද්දී right හරියට අහගන්න ඒකාකාර ඔමේගා වලින් යන්නේ නැති වෙද්දී ඒ කියන්නේ මොකද්ද ඔමේගා කියන එක නේ මොහොත වෙනස් වෙන. ඒ කියන්නේ මොකද්ද කෝණික තොරණයක් තියෙද්දි කෝණික තොරණයක් තියනවා නම් පුතේ අනිවාර්යයෙන් මොකද්ද ස්පර්ශික ඔස්සේ මොකද්ද වෙන්නේ ස්පර්ශික ඔස්සේ යට තියෙන මොකද්ද ස්පර්ශීය තොරණය. කේන්ද්‍රයේ ඔස්සේ කොහොමදත් අරිය තොරණය තියෙනවනේ. කේන්ද්‍රය ඔස්සේ කොහොමදත් අරිය තොරණය තියෙනවනේ. එතකොට ස්පර්ශකයේ ඔස්සේ තියෙන තොරණයයි කේන්ද්‍රයේ තියෙන තොරණයයි කේන්ද්‍රයේ තියෙන තොරණයයි එකිනෙකට ලම්බකයි. ඒ නිසා මේ වස්තුවට දැන සංප්‍රයුක්ත තොරණය කියලා කියන්නේ අපේ පුතේ මොකද්ද? මෙයාගේ වර්ගය මොකද්ද? AR වර්ගය ධන AT වර්ගයේ වර්ග මූලයයි. පැහැදිලි කතාව? ඔව් right. හරිනේ. right. දැන් අපි කතා කරන්නේ කේන්ද්‍රාභිසාරී බලය සම්බන්ධව right අවසාන මාතෘකාව. හරි එතකොට කේන්ද්‍රාභිසාරී බලය කියන්නේ මොකක්ද? right මේක ලොකුවට කියන දෙයක් නෑ. අපි දන්නවා දැන් මොකද්ද? හැමතිස්සෙම මොකද්ද? කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙනවනේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ හැමතිස්සෙම මොකද්ද? කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙනවා. එහෙනම් අපි දන්නවා කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙනවා නම් පැහැදිලි මොකද අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච බලයක් තියෙන්න ඕන. කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච අසන්තුලිත බලයක් තියෙන්න ඕනේ. ඒ මොකද කිව්වේ? අපි දන්නවා F සමානයි MA අනුව තොරණයක් තියෙනවා කියලා කියන්නේ පැහැදිලිවම F තියෙනවා. F කියන්නේ මොකද්ද? F කියලා කියන්නේ අසන්තුලිත බලය. ඒ නිසා කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙනවා නම් පැහැදිලි මොකද්දනේ? කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච අසන්තුලිත බලයක් තියෙන්න ඕනේ. හරින කතාව. දැන් අහන්නකෝ. දැන් ගල් කැටයක් තන්තුවක ගැට ගහලා ඉවරලා රයිට් අපි හිතමු සිරස් වෘත්තයක කරකවනවා කියලා. එතකොට ගල් කැටය මත තියෙන බල මොනවද කියන්නකෝ? එකක් තමයි සිරස්ස පහළට තියෙනවා mg කෙනෙක්. ඊට පස්සේ මොකද තන්තුවේ ආතතිය තියෙනවා. හරින කතාව. එතකොට මේ ගල මෙහෙම මොකක්ද මෙහෙම කරකවද්දී වෘත්තල්තය සිද්ධ කරද්දී මෙන්න මෙතන තියෙන මොකද්ද මේ කේන්ද්‍රය O right මෙයා මොකද්ද මෙයාගේ බර පහළට තියෙනවා ඒ වගේම තමයි තන්තුවේ ආතතිය තියෙනවා පුතේ right තන්තුවේ ආතතිය තියෙනවා මොකද්ද right තන්තුවේ ආතතිය තියෙනවා කේන්ද්‍රය දෙසට තියෙනවා හරි ඒ වගේම තමයි මොකද්ද මේ ගල මෙතන තියෙද්දී right මොකද්ද ඒ තන්තුව ඇදලා තියෙන්නේ තන්තුවේ ආතතිය තියෙනවා මේ විදිහට හරිනේ එහෙනම් මොකද්ද මෙයා මෙතන තියෙද්දී මොකක්ද වෙන්නේ තන්තුවේ ආතතිය තියෙන කොහොමද right මේ පහළට මේ තන්තුවේ ආතතිය මේ පැත්තට තියෙනවා හරිනේ එතකොට මෙතෙන්දි ප්‍රවේගය ඇවිල්ලා මේ පැත්තට ඇදී මෙතෙන්දි ප්‍රවේගය ස්පර්ශක ඔස්සේ මේ පැත්තට මෙතෙන්දි ප්‍රවේගය ස්පර්ශක ඔස්සේ මේ පැත්තට පැහැදිලි කතාව එතකොට මේ බලන්නකෝ මේ හැම අවස්ථාවෙම මොකද්ද කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච බලය තමයි මොකද්ද තන්තුවේ ආතතිය එහෙනම් මෙන්න මේ තන්තුවේ ආතතිය හින්දා තමයි මොකද්ද කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙන්නේ පැහැදිලි කතාව එතකොට කේන්ද්‍රයේ දෙසට තොරණය ඒ කියන්නේ කේන්ද්‍රාභිසාරී තොරණය දෙන්න හේතු වෙන බලය තමයි මොකද තන්තුවේ ආතතිය අන්න කේන්ද්‍රාභිසාරී තොරණයේ ඇති කරන බලයට තමයි නමක් කියන මොකක් කියලා මම කියන්නේ කොහොමද කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ ඕක තියෙන්නේ මොකද කේන්ද්‍රයේ දෙසටමයි පැහැදිලි කතාව එතකොට මෙතන මොකද තන්තුවේ ආතතිය තමයි කේන්ද්‍රාභිසාරී බලය විදිහට ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලි කතාව දැන් මෙහෙම කරක ඉද්දී හිතන්නකෝ ලණුව කැඩුනා කියලා හරි මෙන්න මේ හරි මොකද තන්තුව කැඩලා ගියා තන්තුව කැඩුණාන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ තන්තුව කැඩුණාන් පස්සේ දැන් කේන්ද්‍රාභිසාරී බලයක් තියෙනවද කියන්නකෝ නෑ ඇයි ඒ තන්තුව කැඩුණාන් පස්සේ තන්තුවේ ආතතිය කෙලීම කීයක් වෙනවද කෙනෙක්මන්ට තන්තුවේ ආතතිය කීයක් වෙනවද බිඳුව ඇයි ඒ තන්තුව හැකිලෙනවා තන්තුව කැඩුණා කියලා කියන්නේ තන්තුව මෙහෙම හැකිලෙනවා එතකොට ආතතිය කීයද මර කෙනෙක්මන්ට බිඳුවයි ආතතිය බිඳුව කියලා කියන්නේ කේන්ද්‍රයේ දෙසට බලයක් නෑ එහෙනම් කේන්ද්‍රයේ දෙසට තොරණයක් ඇති කරන්න විදියකුත් නෑ තේරුණා කතාව එහෙනම් කවදාවත් වෘත්ත චලනයේ යෙදෙන්න බෑ මොකද කේන්ද්‍රයේ දෙසට තොරණයක් නැත්නම් පැහැදිලි කතාව ඒ නිසා කේන්ද්‍රාභිසාරී බලයක් දෙන්න එක්කෙනෙක් නැත්නම් එයාට වෘත්ත චලනය සිද්ධ කරන්න විදිහක් නැහැ ඒ නිසා මෙතනින් පස්සේ වෙන්නේ මොකද්ද මෙන්න මෙයාගේ ප්‍රවේගයේ තියෙන සිරස්ව ඉහළට නම් ඒ ඔස්සේ මොකක්ද දෙන්නේ සාමාන්‍ය මොකද ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්තයක චලිතයක් සිද්ධ කරනවා හරිනේ ස්පර්ශයේ ප්‍රවේගය මෙතනින් තන්තුව කරනවා කියන්නකෝ මෙතනදී තන්තුව කැල්ල ගියොත් එහෙම දැන් මොකද්ද නාත මෙතන තන්තුව ආතතිය බිඳුවක් වෙනවා right මෙතනින් පස්සේ මොකද්ද මේ ස්පර්ශකයේ ඔස්සේනේ ප්‍රවේගය තියෙන්නේ ඒ පැත්තට මොකද්ද සාමාන්‍යයෙන් ප්‍රක්ෂිප්ත චලිතයක් විදිහට මොකද්ද මේ ගල් කැටය
විසික් වෙලා යනවා. එතනින් එහාට වෘත්ති චලිතය සිද්ධ කරන්නේ නැහැ. පැහැදිලි කතාව. දැන් අහන්න. දැන් අපි ගත්තොත් එහෙම මොකද මෙතන සූර්යයා ඉඳිද්දී රයිට් පෘථිවියේ චලිතය ගත්තොත් එහෙම. හරි. සූර්යය වටා පෘථිවිය මොකද්ද මේ විදිහට වෘත්ති චලිතය සිද්ධ කරනවා. ඔව්. එතකොට මේ වෘත්ති චලිතය සිද්ධ කරද්දී පෘථිවිය එයාට කේන්ද්‍රාභිසාරී බලයක් තියෙනවද? ඔව්නේ. මොකක්ද දැන් ගුරුත්වාකර්ෂණ පාඩම අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ සූර්යයා සහ පෘථිවිය ගත්තොත් එහෙම හරි සූර්යයාගෙන් පෘථිවිය මත ඇති කරන මොකද්ද හැමතිස්සෙම කේන්ද්‍රාභිසාරී බලයක් කියලා කියන්නේ. මොකද්ද ගුරුත්වාකර්ෂණ බලය තමයි ඇති කරන්නේ. හරිනේ. සූර්යයාගෙන් පෘථිවිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒක තියෙන්නේ සූර්යයා දෙසට. ඒ කියන්නේ මෙතන කේන්ද්‍රය වෙන්නේ සූර්යයා. හරි. ඒ නිසා මෙතන පෘථිවිය තියෙද්දි මේ දෙන්න අතර ඇති වෙන මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මත තියෙන සූර්යයා දෙසට. එහෙනම් සූර්යය වටා පෘථිවිය සිද්ධ කරන වෘත්ත චලිතයේදී කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ මොකද්ද මට කියන්නේ ඉක්මනට ගුරුත්වජ බලය නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය තමයි කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ. පැහැදිලි කතාව. ඒ වගේම දැන් හිතන්නකෝ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනික චලිතය ගන්නකෝ. එතකොට න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනික චලිතය ගනිද්දී ඉලෙක්ට්‍රෝනයට පුළුවන් න්‍යෂ්ටිය වටා වෘත්ත චලිතය සිද්ධ ගන්න. එහෙනම් පැහැදිලිවම ඉලෙක්ට්‍රෝනය මත කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච බලයක් තිබිය යුතුයි. එතකොට න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝනය මත ඇති කරන ආකර්ෂණ බලය තමයි පුතේ මොකද්ද? එතෙන්දි කේන්ද්‍රාභිසාරී බලය වෙන්න ඕනේ. එහෙනම් දැන් මම මොකද්ද කියන්න හදන්නේ? මෙතෙන්දි කේන්ද්‍රාභිසාරී බලය වුණේ තන්තු ආතතිය. මෙතෙන්දි කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ මොකද්ද? සූර්යයා විසින් පෘථිවිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනික චලිතයේදී මොකද්ද මේ කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ මොකක්ද? රයිට් ඉලෙක්ට්‍රෝනය මත ඇති කරන ඒ කියන්නේ න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනය මත ඇති කරන ආකර්ෂණ බලය විද්‍යුත් ආකර්ෂණ බලය. පැහැදිලි කතාව. එහෙනම් මම මොකද්ද මේ කියන්න උත්සාහ කරන්න කියන්නකෝ කේන්ද්‍රාභිසාරී බලය මෙන්න මේකයි කියලා හැමතිස්සම අපිට මේක අපේ කිසියම් බලයක් අර්ථ දක්වන්න විදිහක් නැහැ. ඒ කියන්නේ චලිත ස්වභාවය අනුව නැත්නම් චලිතයේ ස්වභාවය අනුව කේන්ද්‍රාභිසාරී බලය මොකක් වෙනවද වෙනස් වෙනවා. හරිනේ. එහෙනම් මෙතින් දැන් කේන්ද්‍රාභිසාරී බලය තන්තු ආතතිය. මෙතින් දැන් මොකද්ද ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් අත න්‍යෂ්ටිය වට ඉලෙක්ට්‍රෝන චලිතය ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ස්ථිතිත්වාකර්ෂණ බලයක්. ඒ වගේම තමයි චුම්බක බලයක් යම් කිසි චලිතයකදී කේන්ද්‍රාභිසාරී බලය විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඝර්ෂණ බලයක් මොකද්ද යම් කිසි අවස්ථාවකදී කේන්ද්‍රාභිසාරී බලය විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වගේ තමයි මොකද වෙන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාවක් හරි එයාගේ සංරක්ෂකයක් හරි මොකක්ද වෙන්නේ කේන්ද්‍රාභිසාරී බලයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ නිසා චලිත ස්වභාවය වෙනස් වෙද්දී නැත්නම් චලිතය වෙනස් වෙද්දී කේන්ද්‍රාභිසාරී බලය මොකද වෙනස් වෙනවා. පැහැදිලි කරා. ඒ නිසා අපිට හැමතිස්සම කේන්ද්‍රාභිසාරී බලයක් කියලා කියන්නේ ආතතික බලයක්මයි කියලා කියන්න බෑ. කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ ඝර්ෂණ බලයක්මයි කියලා කියන්න බෑ. ඒ නිසා චලිතයෙන් චලිතය මොකක් වෙනවද? කේන්ද්‍රාභිසාරී බලය වෙනස් වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? වෘත්ත චලිතය සිද්ධ කරන්න නම් කේන්ද්‍රාභිසාරී බලයක් තියෙන්න ඕන. අපි බලමාක් කරලා ඉවරලා අපි හොයාගන්න ඕනේ මොකද්ද? කේන්ද්‍රාභිසාරී බලය මේකේ විදියට ක්‍රියාත්මක වෙන්නේ කවුද කියන එක නේ. හරිනේ. එහෙනම් කේන්ද්‍රාභිසාරී බලය අපිට හොයන්න පුළුවන් මොකද්ද? කේන්ද්‍රයේ දෙසට F සමාන m දාලා හොයන්න පුළුවන්. ඒකදී F විදියට අපිට හම්බෙන්නේ මොකද්ද? කේන්ද්‍රාභිසාරී බලය තමයි හම්බෙන්නේ. පැහැදිලි කතාව. ඔව් රයිට්. ඊට පස්සේ දැන් තීරි විදියට අපිට මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරිනේ පුතේ. දැන් මේ විදිය අපි දැන් මුලින්ද යම් කිසි පැය භාගයකට හෝ පොඩ්ඩක් වැඩි වෙන ප්‍රමාණයකට අපි දැන් තීරි ටික කතා කරානේ. මේ ටික තමයි තීරි විදියට තියෙන්නේ. එතකොට කේන්ද්‍ර අපසාරී බලය කියලා එකක් තිබ්බ සිලබස් එකේ. දැන් අලුත් සිලබස් එකේ ඒක නෑ. හරිනේ. ඒ නිසා ඒක උගන්වන්නේ නෑ. පැහැදිලි. ඊට පස්සේ සිරස් වෘත්ත චලිතය සිරස් වෘත්ත චලිතය කියලා එකක් මොකද දැන් සිලබස් එකේ නැහැ. නමුත් මැක්ස් කරන කට්ටිය සිරස් වෘත්ත චලිතය අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට සිරස් වෘත්ත චලිතය උගන්වන්නෙත් නැහැ. රයිට්? හරිනේ කතාව. නෝට් එක මගේ ටියුට් එකක් මම දාලා නැහැ. නමුත් ටියුට් එකේ අවසාන සිරස් වෘත්ත චලිතය සම්බන්ධව පොඩි සාරාංශයක් තියෙනවා. ඒකත් මම වෙනම රයිට් යටින් දාන්නවා. පැහැදිලි කතාව. රයිට්. එතකොට මෙන්න මේ ටික තමයි තීර වශයෙන් අපිට උගන්වන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ තමයි දැන් අපි මේ තීර ටික හරියට පුළුවන් කරගෙන ඉවරලා අපි දැන් ප්‍රශ්න වලට යමු. හරිනේ. එතකොට මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන් මොකක්ද දෙන්නේ? රයිට්. 1 ඉඳලා 20 දක්වා සියලුම ප්‍රශ්න ටික පුළුවන් වුණා කියලා කියන්නේ පැහැදිලිව මම කියන ඔය කටේ වෘත්ත චලිතය කිසි ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන්. එන ඕනෑම ගානක් මොකද වෘත්ත චලිතයේ කිසි ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන්. ඒ නිසා මොකද දෙන්නේ මෙන්න මේ තියරි බැරි කට්ටිය. හරි තියරි අපැහැදිලි නම් අනිවාර්යයෙන් මොකද දෙන්නේ මේ ටික දැන් බලන්න ඇතිනේ. රයිට්. ඒ නිසා මේ ටික බලලා මිසක් මොකද ගණන් වලට යන්න එපා. හේතුව මොකද? ඒතකොට ගණන් ටිකක් අපැහැදිලි වෙන්න පුළුවන්. හරිනේ. ඒ නිසා මොකද දෙන්නේ මේ ටික හරියටම ඉගෙන ගන්න. රයිට්. වෘත්ත චලිත පාඩම මොකද මෙතනින් තීර වශයෙන් මේ ටික අපි කතා කරලා ඉවරයි. හරිනේ. රයිට්. එහෙනම් ඊළඟ වීඩියෝ වල අපි මොකද දෙන්නේ? ප්‍රශ්න වලදී අපි සම්බන්ධ වෙමු.